අනුත්තරීය සූත්‍රය. ඊතර අහලා ඇති. මහණෙනි අනුත්තරීය 6යි. අනුත්තරීය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ වූ දේවල් ගැන. දස්සන ඒ තමයි දස්සනානුත්තරීය දර්ශනීයෙන් ශ්‍රේෂ්ඨ වෙන එක. ඊළඟට ශ්‍රවණයෙන් ලැබීමෙන් හික්මීමෙන් ඒ වගේම උපස්ථානයෙන් ඒ වගේම සිහි කිරීමෙන්. මොකද්ද මහණෙනි දස්සනානුත්තරීය කියන්නේ? දර්ශනීයෙන් සිහි වෙන එක. ඉද වික්කවේ බික්කු මහණෙනි භික්ෂුව මහණෙනි මේ මිනිස්සු දර්ශනීය වෙන්න දකින්න යනවා මොනවද? වටිනා වූ සමහර අය හස්තියෝ අලි දකින්න යනවා. අස්සුව දකින්න යනවා. වටිනා මැණික් ඊළඟ උසස් පහත් නොඑක් දේවල් දකින්න යනවා. ඊළඟට උච්චා වාපස්සාව දස් ඊළඟට සමනාව බ්‍රාහ්මනා මිච්ඡාදිත්‍යයෙන් යුක්ත එකට යොමු වෙච්ච බොහෝ ශ්‍රමණක් බ්‍රාහ්මණු දකින්න යනවා. අත්තේ තම්බික් මම ඒවා දර්ශන නෙවෙයි කියලා කියන්නේ නෑ. නත්තිව මේවා දර්ශන නෙවෙයි කියලා කියන්නේ නෑ. ඒවා දර්ශන තමයි. ඒවා දකින්න යන්නේ ඒවා. තංචකෝ ඒතම් බික්කේ දර්ශනං නමුත් ඒ දර්ශන හීනං ගම්මන් පොතුජ්ජනික. ඒවා හීනයි, පුවතොජ්ජනිකයි, අනරියයි, අර්ථ රහිත දේවල්. ඒ දර්ශන. නිබ්බිදා ඒක නිබ්බිදාව පිණිස විරාගයේ නිරෝධයේ උපසමය අභිඥාය සම්බෝධහය නිවීම පිණිස පවතින්නේ නෑ ඒ දර්ශන. මොන දර්ශනද ඒ දකින්න යන්නේ? අලි ඇත්තු, රත්තරම් මැණික් සහ වෙන වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු දකින්න යෑම. යෝච බික්කවේ තථාගතයන් වා තථාගත ශාවකයන් වා. ඔන්න බුදුරණවහන්සේ පෙන්නනවා යම් කිසි භික්ෂුවක් තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයක් දර්ශනය දකින්න යනවා නම් නිවිට්ඨ සද්දෝ නිවිට්ඨ පේමෝ ඒකාන්තගතෝ අභිප්පන්තෝ කොහොමද යන්නේ බලන්න. දැන් බලන්න එහෙමද යන්නේ කියලා. තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයෙකු දකින්න එළබෙනවා. කොහොමද එළබෙන්නේ? පිහිටි ශ්‍රද්ධාවෙන්, පිහිටි ප්‍රේමයෙන්, නොසෙල් වෙන පැහැදීමෙන් අන්න යොමු වෙන්නේ. කවුරු කෙරෙහිද? බුදුරන් වහන්සේ තරක් නෙමෙයි ශ්‍රාවකයා කෙරෙහි. බුදුරන් වහන්සේ හෝ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයාව දකින්න යොමු වෙන මොකද්ද? මේ පිහිටි ශ්‍රද්ධාව, නිවිට්ඨ සද්දෝ, පිහිටි ශ්‍රද්ධාව, පිහිටි ප්‍රේමයක්, ඒකාන්තගත ප්‍රසාදයක් එක්ක දකින්න යනවා. ඒත දනු අත්තරින් භික්කවේ දස්සනාය මෙන්න මේ දකින්න යෑම, ඒ විදිහට මේ දකින්න යෑම, ඒ දැකීම අනුත්තරීය වූ දෙයක් වෙනවා. ඒක ශ්‍රේෂ්ඨ වූ දෙයක් වෙනවා. ඒ වගේම තමයි සත්‍යාගේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඉක්මවීම පිණිස මෙන්න මේ තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයාව දකින්න මොකක් එක්කද? පිහිටි ශ්‍රද්ධාවෙන්. චංකි සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ පිහිටි ශ්‍රද්ධාවෙන් යන්න ඕනේ නැත්තේ. පිහිටි ප්‍රේමේ ඒකාන්ත ශ්‍රද්ධාවෙන් යන යොමු වෙච්ච කෙනාට අන්න නිවීම පිණිස හේතු වෙන කරුණු සිද්ධ වෙනවා. නිකන් එහෙම නෙමෙයි. අපි නිකන් ඔහේ යන්නන් වාලේ ගියාට දෙන්නන් වාලේ දුන්නට ඒකක් නෙමෙයි. පිහිටි ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයා දකින්න යෑම ඔහුට ශ්‍රේෂ්ඨත්වයේ කරා නිවීම කරා යෑමට ඒක හේතු කාරණා වෙනවා. ඒතකොට බලන්නේ නම් ඒ ශ්‍රද්ධාව දෙන්නටම බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයටයි. සවන අනුත්තරින්ච කතං ශ්‍රවණයෙන් අනුත්තර වෙන්න. ඉද බික්කවේ මහණෙනි මෙහි එක එක අය එක එක සද්ද අහනවා. ඒ තමයි බෙරහඬ, වීණාහඬ, ගීතහඬ, උසස් පහත් දිස් දේවල්, ඒ වගේම ශ්‍රමණවරුන්ගේ විවිධ අවවාද මෙන්න මේවා අහනවා. මේ මිත්‍යා දෘෂ්ටික අවවාද මේවා ඇසීම් තමයි. ඇසීම් නෙමෙයි කියලාම කියන්නේ නෑ. නමුත් ඔය ඇසීම් පුතුජ්ජනිය හීනයි ගාම්‍ය අර්ථයක් නෑ. නිබ්බිදා විරාග නිරෝධයේ විනස හේතු වන්නේ නෑ ඔය ඇසීම් කිසි දෙයක්. යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයාගේ ධර්මය අහන්න යනවා. තථාගතයන් වහන්සේගේ තථාගත ශ්‍රාවකයාගේ. එතකොට මේ කෙනා ළඟට මේ කියන්නේ තථාගතගේ ශ්‍රාවකයා කියන එක තමයි. නමුත් ධර්මයේ කිව්වට යාගාවට යන්නේ. ඊළඟ කොන්න වෙන එකක් තියෙනවා. ඒක නෙවෙයි මේක හොඳ තේරුම් ගන්න පුළුවන්. දැන් මේ යන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයාගේ ධර්මය අහන්න යනවා. මොකක් එක්කද? පිහිටි ශ්‍රද්ධාවෙන්, පිහිටි ප්‍රේමයෙන්, ඒකාන්ත ශ්‍රද්ධාවෙන්. ඕක නැත්තම් එහෙම අහන්න බෑ. ඒකනේ අර ශ්‍රද්ධා ජාත උපසංගමතු කියලා තියෙන්නේ. මෙන්න මෙහෙම ගිහිල්ලා ඒක අහනවා. ඒක ඇහුවට පස්සේ ඔහු ශ්‍රේෂ්ඨත්වයේ කරා යමු වෙනවා. ඒක අනුත්තරීය දෙයක් බවට පත් වෙනවා. ඒ ඇසිල්ල ඒ විදිහට ඇසිල්ල සත්‍යයේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස ඉක්මවීම නිවීම පිණිස හේතු වෙනවා. යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ තථාගත ශ්‍රාවකයාගේ ධර්මය අහන්න යනවා නම් පිහිටි ශ්‍රද්ධාවෙන්, පිහිටි ප්‍රේමයෙන්, ඒකාන්ත ශ්‍රද්ධාවෙන්. අපි දැනගන්න, අපට තේරුම් ගන්න, මගේ දේවල් ඉලවල් කරගන්න මට හම්බ වෙන්න නෙමෙයි. අන්න එහෙම යන කෙනාට බෑ. ඒකාන්ත ශ්‍රද්ධාවෙන් හිමෙනවා නම් අන්න ඒක
සවන අනුත්තරිය. මේක මහණෙනි දර්ශන අනුත්තරිය වෙන්න මේක දර්ශන අනුත්තරිය ඕන් සවන අනුත්තරිය. තුන්වෙනි එක ලාභ අනුත්තරිය. මොනවද මේ ලැබීම්? මහණෙනි මේ විවිධ ලැබීම් තියෙනවා එක එක අයට. ලැබීම් තියෙන මොනවද? පුත්තුන් ලැබීම, භාර්යාවන් ලැබීම, ධනය ලැබීම, උසස් පහත් දේවල් ලැබීම, ඒ වගේම ශ්‍රමණවරුන් වෙන ධර්මයක් සුචි කරන මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණවරුන් කෙරෙහි ශ්‍රද්ධාව ලැබීම, ඒ අය කෙරෙහි ශ්‍රද්ධාව ලැබීම, ඒ අය කියන දේ කෙරෙහි. මෙන්න මේ ලැබීම් මේවා ලැබීම්මයි. ලැබීම් දෙයක් නොවේයි කියලා කියන්නේ නැහැ. හැබැයි මේ ලැබීම් හීනයි, ගාම්‍යයි, පෝතුජ්ජනිකයි, කිසිම අර්ථයක් නැහැ. නිබ්බිදා විරාග නිරෝධ පිණිස පවතින්නේ නැහැ. නමුත් මහණෙනි යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයා සද්ධා පටිලබ්බති නිවිට්ඨ සද්දෝ. තථාගතේවා යම් කිසි කෙනෙක් ඔන්න හොඳට මතක තියාගන්න. මෙතන බුදුරණන් වහන්සේගේ ඒ කියන්නේ මේ සජීවී පුජ්‍යලයක් ගැන මේ කතා කරන්නේ. බුදුරන් වහන්සේ හෝ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට කරා යොමු වෙනවා පිහිටි ශ්‍රද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් ඒකාන්තක පැහැදීමකින් යුක්තව යොමු වී ශ්‍රද්ධාව පිහිටවිනවා. අන්න ශ්‍රද්ධාව දෙආකාරයක් එතකොට. පිහිටි ශ්‍රද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් යුක්තව බුදුරන් වහන්සේට හෝ ශ්‍රාවකයෙක් ළඟට යොමු වෙලා ශ්‍රද්ධාව පිහිටනවා. ශ්‍රද්ධාව දෙවිදියක්. අන්න ඒක ආපන සූත්‍රයේ පැහැදිලි වෙනවනේ. ඒක සංයුත්තනිකය පහේදී තියෙනවා. එතකොට අන්න අபிසද්ධාවක් බවට පත් වෙනවනේ ඒක. ඒ ශ්‍රද්ධාව වඩාත් වූ ශ්‍රද්ධාවක්. මෙන්න මේ විදිහට යොමු වීම අනුත්තරීය බවට පත් වෙන්න හේතු වෙනවා. ශ්‍රේෂ්ඨත්වයේ බවට පත් වෙන්න හේතු වෙනවා. දුක දොමනස් ඉක්මවා නිවීම සාක්ෂාත් කිරීම බවට හේතු වෙනවා. මොකද තථාගතයන් වහන්සේ උතාක ශ්‍රාවකයන් කෙරෙහි පිහිටි ශ්‍රද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් ඒකට යොමු වීමෙන් යුක්තව ශ්‍රද්ධාව ඇති වුණාම ශ්‍රද්ධාව දෙආකාරයකින් විග්‍රහ කරනවා. ඒ මෙන්න මෙසේ දර්ශනානුත්තරිය, ශ්‍රවණානුත්තරිය, ලාභානුත්තරිය. එතකොට එහෙනම් දසනානුත්තරිය මෙසේ කියලා මේ ඔක්කොම එකට කතා කරන අවසානෙට. මෙසේ දසනානුත්තරිය, ශ්‍රවණානුත්තරිය, ලාභානුත්තරිය. දැන් අයි මේ තුන්වෙනි එකේදී මේ තුනම කියන්නේ. පළවෙනි එකේදී ඔන්න 1යි. දැක්කනේ? දෙවෙනි එකේදී 2යි. මෙසේ ඉති දසනානුත්තරිය, ඉති ශ්‍රවණානුත්තරිය. එහෙම දර්ශනයට යමුනහම ශ්‍රවණේ. එහෙම දර්ශනයට ශ්‍රවණයට යමුනහම ලැබුණා සද්ධාලාභ. සික්ඛානුත්තරිය ඔන්න පැහැදිලි කරනවා. සික්ඛානුත්තරිය කතංච මොකද්ද සික්ඛානුත්තරිය කියලා කියන්නේ? මානෙනි මේ හික්මීන් ගොඩක් තියෙනවා. ඒ තමයි අස්වැයන් හික්මවනවා. හත ශිල්පයක් තියෙනවා, දුනු ශිල්ප තියෙනවා, කඩු ශිල්ප තියෙනවා, උසස් පහත් දේවල් හික්මවනවා. ඒ වගේම මේ ශ්‍රමණවරුන්ගේ මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණවරුන්ගේ අවවාද හික්මෙනවා. මෙව්වත් හික්මීම තමයි. ඒවා හික්මීම් නොවේ කියලා කියන්නේ නැහැ. සාචකෝ ඒසා භික්කවේ මේ හික්මීම් මහණෙනි සියල්ලක්ම හීනයි, ග්‍රාම්‍යයි, පුතඥයි, කිසිම අර්ථයක් නැහැ. නිබ්බිදා විරාග නිරෝධය පිණිස පවතින්නේ නැහැ මේ හික්මීම්. යෝචකෝ භික්කවේ ඔන්න ඊළඟට හතාගත ශ්‍රාවක කතාවක් නැහැ. දැන් මේ දක්වා තිබ්බ අනුත්තරියේ තුනේම කතා කරා මොකද්ද? සජීවී වූ මොකද තථාගතයන් වහන්සේ ශ්‍රාවකෙක් ගාවට ওই විදිහට නොගියොත් එහෙම යාට ධර්මය ගන්න බෑනේ. එතකොට මේ දක්වාම දසන අනුත්තරියටත් ශ්‍රවණ අනුත්තරියටත් ලාභ අනුත්තරියටත් ලාභ අනුත්තරිය කියනකොට දසන ශ්‍රවණ අනුත්තරිය දෙකම තියෙනවා. ශ්‍රවණ අනුත්තරිය කියන්නේ දසන අනුත්තරියක් තියෙනවා. එතකොට මේ අනුත්තරිය තුනටම සජීවී වූ තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයෙක් පිළිබඳව කතා කරා. ඒ අය ඒ කෙනා කෙරෙහි ඒ ශ්‍රද්ධා ලාභය ඒ වගේම යා කියන දේ ඇහිල්ල එයා කෙරෙහි යොමු වීම. මෙතනදී හතරවෙනි එකේදී එහෙම එකක් නැහැ. දැන් ඇයි එහෙම එකක් හතරවෙනි එකේදී නැත්තේ? හතරවෙනි එකේදී විදිරිගත කරන් හික්මීම කවුද හික්මවන්නේ? බුදුරජාන් වහන්සේගේ හික්මෙන ප්‍රතිපදාවක්නේ. ශ්‍රාවකයෙක් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවාගෙන යන තැනදී බුදුරජාන් වහන්සේට අනුරූප හික්මීමක් දෙන්නේ. හැබැයි ඒ හික්මීම තමන්ට අයදාළ. යමුනේ කාටද? ශ්‍රාවකයා කෙරෙහි. හික්මීම අදාළ කාටද? තමන්ට. හික්මීම කාට අනුරූපවද? බුදුරජාන් වහන්සේ අනුරූපව. තථාගත යෝචකෝ භික්කවේ තථාගත පවජිත ධම්ම විනය. අන්න ධර්ම විනය කාගේද? තථාගතයන් වහන්සේගේ ධර්ම විනය. තථාගතයන් වහන්සේගේ ධර්ම විනය අදි සීලම්පි සික්කති. ඒ උතුම් වූ සීලේ හික්මෙනවා. ඒ හික්මීමේ හික්මෙනවා. ඒ චිත්තං හික්මතේ උසස් වූ සිත වැඩිීමේ හික්මෙනවා. උසස් වූ ප්‍රඥාවේ හික්මෙනවා. ඒ හික්මීම මේ දෙන්නේ කොහොමද? අර ශ්‍රද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් යොමු වෙච්ච ඒකාන්තක ස්වභාවයට එකයි ඒ හික්මීමේ දෙන්නේ.
හික්මුනේ කාගේ ධර්මයකද? තථාගතයන් වහන්සේගේ ධර්මයේනේ. ඇයි ඒ ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ධර්මයේනේ කතා කරේ ගම්භීර ලෝකෝත්තර ශුන්‍යතා පටිසංයුත්ත. ඒකනේ හික්මීම එතෙන් දෙන්නේ. මෙන්න මේ කාරණාවෙන් අනුත්තරීය ස්වභාවයටපත් වෙනවා. අන්න සත්‍යයාගේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස ඉක්මවීමට මෙන්න මේ අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා කියන හික්මවීම ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම විනයට වෙන එකකට එහෙම නෙමෙයි. තථාගත පවජිත ධර්ම විනය. වෙන හික්මීමකට එහෙම නෙමෙයි. එහෙනම් තථාගත පවජිත ධම්ම විනය තමයි අර ලාභ අනුත්තරීය පාදක කරගෙන ඉස්මතු වෙන්නේ. තථාගතයන් වහන්සේගේ ඒ හික්මීම. ඔන්න මෙසේ දර්ශනානුත්තරිය, සවනානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය. ඔන්න ඒ ප්‍රතිපදාවකින් ඒ කරුණ ටික ලැබෙනවා. මොකද්ද මේ උපස්ථාන කිරීම? පරිචර්යානුත්තරිය. මහණෙනි මේ උපස්ථාන කිරීම තියෙනවා. රජවරුන්ට උපස්ථාන කිරීම තියෙනවා, බ්‍රාහ්මණවරුන්ට උපස්ථාන කිරීම තියෙනවා. ඊළඟට ගෘහපතිවරුන්ට උපස්ථාන කිරීම තියෙනවා, උසස් පහත් අයට උපස්ථාන කිරීම තියෙනවා. ඒ වගේම වැරේ දෘෂ්ටි තියෙන සමන බ්‍රාහ්මණට උපස්ථාන කිරීම තියෙනවා. මේවා උපස්ථානමයි. මේවා මම නෑ කියලා කියන්නේ නෑ. නමුත් මේ උපස්ථාන ඔක්කොම හීනයි, ගම්මයි, පෝෂජනිකයි, කිසි අර්ථයක් අනර්ථ සංහිතයි, නිබ්බිදා විරාග නිරෝධ පිණිස පිළිපන්නේ නෑ. නමුත් මහණෙනි යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේට තථාගත ශ්‍රාවකයෙකුට උපස්ථාන කරනවා නම් කොහොමද? නිකන් ආවට ගියාට නෙමෙයි. නිවිට්ට සද්දෝ සද්ධාව පිහිටවාගෙන ප්‍රේමයේ පිහිටවාගෙන ඒකාන්තගත යමින් උපස්ථාන කරනවා නම් අන්න ඒක අනුත්තරීය දෙයක් බවට පත් වෙනවා. ඒ උපස්ථානය ශෝක පරිදේ දුක්ඛ දෝමනස ඉක්මවීම පිණිස අන්න ඒක යමු වීම පිණිස හේතු වෙනවා. මේක තමයි ඒ උපස්ථානයේ අග්‍ර. ඇයි ඒක ඒකට හේතු වෙන්නේ? ඇයි ඒ අග්‍ර උපස්ථානයක එක පැත්තකින් තමන්ගේ පුණ්‍ය ශක්තිය වැඩෙනවා. අනිත් පැත්තෙන් අර ධර්මයේ නිතර ඇහෙන්නට අර සුහොඳ සීලීත්වය. ඒකට කියනවා පරිචරෙය. මෙන්න මේක ගොඩ නැගෙනවා. අන්න තව ඉදිරියේදී හම්බෙන සූත්‍රයක තියෙනවා ලස්සන කාරණාව මේ ශාසනය විනාශ වෙන හේතුව. ඒ පරිචරයට ගරුණු කිරීම. ඒ කියන්නේ සුහොඳ සීලීත්වයට යොමු නොවි යමෙක් කටයුතු කරනවා නම් ඒක ශාසනය විනාශ වෙන්න හේතුවක් කියනවා. එහෙනම් මේ සුහොඳ සීලීත්වයේ ලෙන්ගතු බව ඇතිවීම අන්න ඒකත් එක්ක ධර්මයේ මාර්ගයේ දියුණු වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඇයි? ඒකේ ආශිර්වාදය ලැබෙනවා. ඒ වගේම තමන්ට පුණ්‍ය ශක්තිය ලැබෙනවා. ඒ වගේම තමයි මේ ලෙන්ගතුකම තුලින් ඒකත් එක්ක අවංකව ධර්මයේ විශ්වාසයෙන් කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. අන්න මෙසේ මහණෙනි දර්ශනානුත්තරිය, ඔන්න ශ්‍රවණානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පරිචර්ය. ඒතකොට බලන්න මේ හික්මීමත් එක්ක තමයි මේ පරිචර්ය අනුත්තරිය කියන කාරණාව එච්චර ඒ විදිහටම සිද්ධ වෙන්නේ. අනුස්සතානුස්සරිය ඔන්න සිහි කිරීමේ අනුස්සති ශ්‍රේෂ්ඨ වෙන දේ. මහණෙනි සිහි කිරීම තියනවා. පුත්‍රයන් ලැබීම ගැන සිහි කරනවා, බිරිඳක් ලැබීම ගැන සිහි කරනවා, ධනය ලැබීම ගැන සිහි කරනවා, උසස් පහත් දේවල් ලැබීම ගැන සිහි කරනවා. ඒ වගේම අර මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණවරුන්ගේ, බ්‍රාහ්මණවරුන්ගේ ඒ දේවල් සිහි කරනවා. මේවා මම සිහි කිරීම නොවේ කියලා කියන්නේ නැහැ. හැබැයි මහණෙනි මේවා හීනයි, ගම්මයි, පෝතුජ්ජනිකයි, අර්ථයක් නැහැ, නිබ්බිදා විරාග නිරෝධය පිණිස පවතින්නේ නැහැ. යම්කිසි භික්ෂුවක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයාව සිහි කරනවා නම් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයා සිහි කරන කොහොමද? බැසගත් ශ්‍රද්ධාවෙන් ප්‍රේමයෙන් යොමු වෙච්ච මනා ප්‍රසාදයකින් යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයාව සිහි කරනවා නම් අන්න ඒ සිහි කිරීම අනුත්තරීය දෙයක් බවට පත් වෙනවා. ශෝක පරිදේ දුක්ඛ දෝමනස ඉක්මවීම කියන කාරණාව. ඇයි ඒ සිහි කිරීලි එක්ක මොකද වෙන්නේ? කුසලයේ ප්‍රසාදයෙන් ඒක නම් ඇත්තරම අර වෙන සූත්‍රකම පැහැදිලි වුණානේ සිහි කිරීම නිවන් මාර්ගට යමු. එතකොට මේ දක්වා එනකොට එන මොකද්ද මේ මනා සිහි කිරිල්ල? මේ මනා සිහි කිරිල්ල එහෙනම් ආර්ය වූ ස්වභාවයත් එක්ක. මෙන්න මේකයි මහණෙනි අනුත්තරීය ධර්ම 6. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ගාථා ටිකක් පැහැදිලි කරනවා. යේ දස්සන චරං ලද්දා සවනංච අනුත්තරීය. යම් කිසි කෙනෙක්ගේ ශ්‍රේෂ්ඨ දැකීමක් ලැබුවද ශ්‍රවණියනුත් ඒ විදිහටම වුණාද, ලැබීමත් ඒ විදිහටම වුණාද, ශ්‍රේෂ්ඨ හික්මීමෙන් වුණාද, උපස්ථානයත් ඒක පිහිටියද, අන්නේ විවේකයෙන් යුතු ඒ අනුස්සති ධර්මයන් ඔහු නිවීම කරා යමු වේ. විවේක පටිසංයුත්තං කේමං අමතං ගාමිනී. ඒ අනුසරණ ඊළඟට නිවීම සඳහා හේතු වෙන අන්නේ සිහි කිරිල්ල විවේකී යුක්තව
කටයුතු කරන අමුත්තගාමී වෙනවා. අප්පමාදෝ පමුදිතං නිපකෝ සීල සංවුතං අප්‍රමාදීව ඒ වගේම ප්‍රමුදිතව වාචාල බව ඉක්මවපු සීල සංවුතයෙන් තේ මේ කාලේන පච්චේන්ති යත්ත දුක්ඛං නිරුජ්ජති. මෙන්න මේ විදිහට ඔහු ඒ දුක්ඛ නිරුද්ධ වීම කියන අන්න ඒ කටයුතු කරනවා නම් ලස්සන කාරණාව. තේ මේ කාලේන පච්චේන්ති යත්ත මේ දුක නිරුද්ධ වීම කියන කරුණ මේ ඒ අදාළ කාලේ සිද්ධ වෙනවා. ඔය කරුණු වෙනකොට නිවෙනවා කියන එක මේ කරුණු කරන්නේ නැතුව අනේ කවදා නිවේයිද? කවදා රහත් වෙයිද? කවදා අරව කරන්නේ? ඒ කරයුතු කරනකොට අදාළ කාලෙදී දුක ගෙවෙනවා කියනවා. අපි කරන්නේ අපට ගන්න ඕන දේවල්. අපට වටහා ගන්න. ඒ කියන්නේ අපි හැම වෙලෙම කරන්නේ අපට ඕන දේවල්. මේ අනුත්තරීය වූ දේවල් කරන්නේ. ඒකයි මේ අනුත්තරීය වූ කරුණු ඉස්මතු වෙනකොට ධර්මයේ එක්ක අන්න යාට ඒ ශ්‍රේෂ්ඨත්වයේ කරා යොමු වෙන්න ඒක හේතු වෙනවා.